තොරතුරු හා sannivedana තාක්ෂණය 10 ශ්‍රේණියේ පාඨමාලාව ආරම්භ කරන්න මත්තේ මේකෙදි මම කැමතියි සාකච්ඡා කරන්න මේ ඔබට දැන් මේ විෂය තෝරා ගැනීම සඳහා මේ ඉවහල් වෙන පොඩි කරුණු වගේක්. ඒකෙදි මම උත්සාහ කරන්නේ 10 ශ්‍රේණිය ICT විෂය තෝරා ගැනීම අවබෝධයෙන් කරන ශිෂ්‍යයෙකුට කොහොමද මේක තෝරගන්නේ ඇයි මේ විෂය තෝරගන්නේ ඇයි සහ මේ විෂය තුල අන්තර්ගතය පිළිබඳ අවබෝධය මේ 10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තමන්ගේ සාමාන්‍ය පෙළ තොරතුරු සංවේදන තාක්ෂණය කියන විෂය හදාරන්න අපිට අවබෝධයක් යුක්තව මේක තෝරගන්න. මේක අභ්‍යන්තරයේ තියෙන විෂය නිර්දේශය ගැන පොඩි අවබෝධයකින් යුක්තව මේ වැඩේට අත ගන්න තිබුණා හොඳයි. අන්න ඒ විදිහට මම හිතුවා මුලින්ම මේ විෂය නිර්දේශයේදී 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියේදී මේකෙදි සාකච්ඡා කරන විෂය සිලබස් එක කියලා අපි කියන්නේ. ඒක සාරාංශගත කරලා ඒ සිලබස් එකට අදාළ වෙන කොටස ගැන පොඩි අවබෝධයක් ඔබට ඉස්සෙල්ලාම ලබා දෙන්න. ඊළඟට මේ විෂය ඉගෙන ගන්නකොට ඔයාට අවශ්‍ය කරන ඒ වගේ මේ විෂය ඉගෙන ගැනීම තුළින් සාමාන්‍ය ශිෂ්‍යයෙකුට වඩා ඔබ දක්ෂයෙක් වෙනවා. මොකද සාමාන්‍ය අපි ජොබ් එකක් කරන්න ගියත් එහෙනම් උසස් පෙළ විෂයක් හදාරන්න ගියත් උපාධියක් කරන්න ගියත් මේ හැම දෙයකදීම ඕනේ වෙන මේ තොරතුරු තාක්ෂණික විෂය ඔයාට කොහොමද මේ තමන්ගේ හැකියාවල් වර්ධනය කරගන්න යොදාගන්නේ කියන කාරණේ ඒකදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දැන් ආරම්භ කරමු එහෙනම් 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය විෂය නිර්දේශය කොහොමද පෙළ ගහලා තියෙන්නේ කියන විදිය ගැන සාකච්ඡා කරන්න. 10 ශ්‍රේණියේදී ආරම්භක පාඩම පළවෙනි පාඩමේදීම අපි පරිගණකයේ ඉන්ට්‍රොඩක්ෂන් ඒ කියන්නේ මේ ශාස්ත්‍ර භාවිතා කරන ශාස්ත්‍ර පරිගණක තාක්ෂණය භාවිතා කරන ආකාර විවිධ ශාස්ත්‍රයන්හි පරිගණක කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි ඒක පාවිච්චි කරන විදිහ ඒ දේවල් ගැන කතා කරනවා. ඒත් එක්කම පරිගණක දත්ත පරිගණකයක් විසින් කරන කාර්යය දත්ත සකස් කරලා තොරතුරු හදනවා කියන කාරණේ ගැන මූලික හැඳින්වීමක් තමයි මේ පළවෙනි එකකේදී බොහෝ දුරට සිද්ධ වෙන්නේ. දෙවෙනි ඒකකයට යනකොට පරිගණකයේ ඉතිහාසයත් ඒක ඊටාම සීමිත කොටසක් තියෙන්නේ. පරිගණක වර්ගීකරණයක් සහ විවිධ ශාස්ත්‍ර. ඒ කියන්නේ මේ පරිගණක කොහොමද ක්‍රමක්‍රමයෙන් මේක භාවිතා කරන කොට දැන් මේකෙදී මේ තාක්ෂණය කොහොමද දියුණු වෙමින් ආවේ කියන එක. ඒ ශාස්ත්‍රවල භාවිතා කරමින් මේ පරිගණක තාක්ෂණය කොහොමද දියුණු වෙමින් ආවේ කියන එක කෙටියෙන් සාකච්ඡා කරනවා. ඊට අමතරව මේකේ පරිගණක ජාලකරණය ගැන කොටසකුත් මේ දෙවෙනි එකකේ තියෙනවා. grade 9 වල ඔයගොල්ලෝ කතා කරලා ඉතින් මේ ද්විමය සංඛ්‍යා ගැන ගණිතයට කතා කරලා ඉතින් ඒ කියන්නේ ඉලක්කම් දෙකක් පමණක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතියක්. මේ ඉලක්කම් දෙක 0 සහ 1 ඒ දෙක පාවිච්චි කරලා ලෝකේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා කියන එක. ඒතර මේ පරිගණක තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච ගණිතය තමයි මේ තුන්වෙනි එකකින් කතා කරන්නේ. ඊට පස්සේ ඔක්ටල් කියන්නේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අටේ පාදය කියලා අපි කියනවා. ඉලක්කම් 8ක් 0 සිට 7 දක්වා වූ ඉලක්කම් 8 භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය. සාමාන්‍ය දශමය ඉලක්කම් 10 පද්ධතිය තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට අමතරව 10ක පද්ධතිය ඉලක්කම් 10ට අමතරව 11 10 11 12 13 14 15 දක්වා වූ ඉලක්කම් 16ක් 0 සිට 15 දක්වා වූ ඉලක්කම් 16ක යුක්ත සංඛ්‍යා පද්ධතිය තමයි ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතිය. එකකින් අපි කොහොමද ගණිතය මේ පරිගණක පද්ධතිත් එක්ක පරිගණක විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක මේකෙදි සාකච්ඡා කරනවා. තුන්වෙනි එකකේ 10 ශ්‍රේණියේ යුනිට් 4 හතරවෙනි ඒකකයේ වෙනකොට පරිගණකවල තියෙනවා මේ ලොජික් ගේට්ස්. ඒ කියන්නේ තාර්කික ద్వාර කියලා තමයි අපි හඳුන්වන්නේ. මේවා මේ පරිගණකවල
CPU මධ්‍ය සැකසුම් ඒකකය කියලා තියෙන ප්‍රධාන මොලේ වගේ වැඩ කරන කොටසක් තියෙනවනේ. يعني මිනිස්සෙක්ගේ මොලේ නම් ඒහා සංසන්දනය කරන්න පුළුවන් පරිගණකයක කොටසක් තියෙනවා. ඒකට කියනවා Central Processing Unit නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය කියලා. මේ මධ්‍ය සැකසුම් ඒකකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය අපි 10 ශ්‍රේණියේ ඒ මධ්‍ය සැකසුම් ඒකකය නිෂ්පාදනය කරන්න අදාළ වෙන මූලික තැනුම් ඒකක වශයෙන් තමයි අපි logic gates ඉගෙන ගන්න. ඒත් එකම අපි දන්නවා පරිගණකයක තියෙනවා random access memory ඒ වගේ මතකයන්. ඒ මතකයන් සියල්ල කොහොමද නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා මූලික තැනුම් ඒකක වශයෙන් පරිපත නිර්මාණය කිරීමක් තමයි මේ 4 වෙනි ඒකකේ අපි 10 ශ්‍රේණියේදී කතා කරන්නේ. ඊට පස්සේ පස්වෙනි ඒකකය කියන්නේ මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය කිව්වහම අපි දන්නවා මේ Windows වගේ මෙහෙයුම් පද්ධතිය ඒවෙන් තමයි පරිගණක අනිකුත් මෘදුකාංග ධාවනය කරන්න අවශ්‍ය පරිසරය හදලා දීලා තියෙන්නේ. මේ මෙහෙයුම් පද්ධති වර්ග තියෙනවා. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Windows නේ. අපිට සාමාන්‍ය පරිශීලකයන්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කරලා තියෙන්නේ Windows. එතකොට Linux, DOS, Unix ඒ වගේ තව මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙනවා. ඒ මෙහෙයුම් පද්ධති ගැන තමයි අපි පස්වෙනි එකකේදී සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ මම ආයෙ ඕපන් කරා මෙතන Excel කියලා software එකක්. Excel කියලා තියෙන්නේ. Microsoft Excel. ඒ දෙක ගත්තෙම ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඕනේ කියලා. එතකොට මේ සියලුම software ක්‍රියාත්මක කරන්න පසුබිම හදන්නේ. පසුබිම හදලා තියෙන්නේ මගේ මෙන්න මේ Windows මෙහෙයුම් පද්ධතිය. ඕගොල්ලන්ටත් මේ වගේම ඇති මෙහෙයුම් පද්ධතියක් සමහරට කම්පියුටරෙන් කනෙක්ට් වෙලා ඉන්න නම් ඕගොල්ලෝ බොහෝ විට පාවිච්චි කරන ඇති Windows කියලා මම ගෙස් කරනවා. Windows මෙහෙයුම් පද්ධතියේ උඩ තමයි ඒ මත තමයි අනික් දේවල් ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙයුම් පද්ධති. එහෙමත් නැත්නම් ඔපරේටිං සිස්ටම් කියන වචනෙන් හැඳින්වෙන්නේ අනිකුත් මෘදුකාංග ධාවනය කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන කෙනා. අවශ්‍ය පරිසරය හදලා දෙන තවත් මෘදුකාංගයක්. එතකොට මේ විදිහට මේ software open කරන්න software search කරන්න මේ start menu එක මෙන්න මේ විදිහට computers වල මෙහෙයුම් පද්ධති අපිට උදව් වෙනවා අනිත් සියලු දෘඩාංග මෘදුකාංග හසුරවන්න. ඒතර ඒ කාරණේත් හිතේ තියාගන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි ඒකකය ගැන තමයි අපි කතා කළේ. මම නිකමට පෙන්නන්නම් මේ CMD command prompt කියලා එකක් තියෙනවා. මේ ඉස්සර කාලේ මෙහෙයුම් පද්ධතිය ආවේ මේ විදිහට. ඒ කියන්නේ commands දෙන්න ඕනේ. මේක පොඩ්ඩක් slow වෙලා තියෙන දැන් software ගොඩක් open වෙලානේ. commands දෙන්න ඕනේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තමයි තනිකර කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක තිබ්බේ ඒ කාලේ. ඒ කියන්නේ අපිට දැන් මොනවා හරි software ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැන් මේ මම ඉන්නේ මේ වෙලාවේ C එකේ මට D එකට මාරු වෙන්න ඕන නම් මෙන්න මේ වගේ commands දීලා තමයි D එකට මාරු වෙන්න ඕනේ. D එක ඇතුලේ තියෙන දේවල් දැක ගන්න ඕන නම් ඒ කාලේ මට මේ වගේ සිද්ධ වුණා. dir වගේ මොනවා හරි අභ්‍යන්තර තියෙන දේවල් බලන්න අවශ්‍ය කරන command එක directory කියන dir කියන command එක දුන්නාම එයා පෙන්නනවා මේ පරිගණකයේ අභ්‍යන්තරයේ D කියන drive එකේ D කියන hard disk එක බෙදලා තියෙන C D E වගේ කොටස් වලට. එතකොට මේ D එකේ තියෙන දේවල් තමයි මේ පෙන්නන්නේ. දැන් එතකොට මම මේ සිලබස් එක ගැන කතා කරගෙන ආවෙත් එක්ක මේ මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය අතීතයේ මේ විදිහට ඇවිල්ලා දැනටත් ඉතින් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ DOS operating system කියන එක මේ තියෙන්නේ. දැන් අද වෙනකොට අපි Windows මෙහෙයුම් පද්ධතියට හුරු වෙලා තියෙනවා. Windows මෙහෙයුම් පද්ධතිය අපිට බොහොම උදව් කරනවා. මේ විදිහට start ගිහිල්ලා එතනින් search කරලා අපිට මෙහෙම නැත්නම් මෙතනින් මේ මොනවා හරි software එකක ඕනි කරන නම මෙතන type කරොත් එහෙම එයා ඒක search කරලා දෙනවා. දැන් මේ විදිහට අපිට මේ භාවිතා කරන්නාට බොහොම පහසු වෙන විදිහට මේ මෘදුකාංග හසුරවන්න අවශ්‍ය පරිසරය හදලා දීලා තියෙන මෙහෙයුම් පද්ධතියක් විදිහට Windows මෙහෙයුම් පද්ධතිය දැන් මේ වෙලාවේ හඳුන්වන්න පුළුවන්. තවත් තියෙනවා Linux කියලා එහෙම අහලා ඇතිනේ. දැන් DOS පෙන්වනවා ඔයාට. Linux කියලා තව එකක් තියෙනවා. Unix කියලා අතීතේ පාවිච්චි කරපු මෙහෙයුම් පද්ධති තියෙනවා. බහුලව
පරිශීලකයාට බොහෝම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් මෙහෙයුම් පද්ධතියක් විදිහට ඔයත් පාවිච්චි කරන මමත් පාවිච්චි කරන Windows මෙහෙයුම් පද්ධතිය හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට ඒ පස්වෙනි ඒකකය ගැන තමයි අපි කතා කරේ. පස්වෙනි ඒකකයේ විදිහට අපිට හම්බ වෙනවා මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්නම් operating systems කියන වචනේ. operating system ඔපරේට් කරනවා කියන අදහස තමයි එන්නේ. operating systems. එතකොට 6 වෙනි 7 වෙනි 6 7 8 9 තමයි වැදගත්ම. 10 ශ්‍රේණියේ ප්‍රායෝගික කොටස පටන් ගන්න මෙතනින්. Microsoft Office කියලා තියෙනවනේ පැකේජ් එකක්. Microsoft Word කියන software එක අපි මෙතනදී කතා කරනවා. ඊට පස්සේ Microsoft Excel කියලා තියෙනවා. මම අදත් ඒක පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා ඔයාට. Microsoft Excel කියන software එක කොහොමද වැඩ කරන්නේ? කොහොමද පරිගණකවල ගැටලු විසඳන්න? එහෙම නැත්නම් ගණන් හදන්න, ඒ වගේ වගු නිර්මාණය කරන්න, ප්‍රස්ථාර නිර්මාණය කරන්න දීලා තියෙන software එක. දැන් Word ගැන මම කතා කරන්න ගියේ ගොඩක්. මම හිතනවා ඔයගොල්ලෝ මේ වෙනකොට Word ගැන දන්නවා කියලා. මොකද Word වල මොනවා හරි type කරලා, edit කරලා මොනවා හරි ලිපි නිර්මාණය කරගන්න, මොනවා හරි ලිපියක් නිර්මාණය කරගන්න වගේ දෙයකට ඒක යවා ගන්න, හදා ගන්න තමයි MS Word පාවිච්චි කරන්නේ. ඒවා word processing software වලට උදාහරණයක් MS Word කියන්නේ. එතකොට Excel කියලා කියන්නේ ගණිතමය කාරණා, ගණිතමය විසඳීම්, ප්‍රස්ථාර නිර්මාණය, වගු නිර්මාණය, ඒ වගේම මොනවා හරි charts හදන්න, ඒ වගේ දේවල් වලට තමයි Excel පාවිච්චි කරන්නේ. ඊට පස්සේ presentation හදන්න, මොනවා හරි presentations හදන්න ඕනේ නම් ඔයාලට පාවිච්චි කරන්න වෙන software එක තමයි presentation softwares ගොඩක් අතරින් අපි කතා කරනවා syllabus එකේ හැටියට කරන්න පුළුවන් එකක් විදිහට PowerPoint කියන presentation software එක. PowerPoint. හරිද? මේ ටික ප්‍රායෝගිකව කරගන්න තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ආයතනවල දත්ත ගබඩා කරලා තියෙන්නේ database වල. database කියලා කියනවා ඒකට. දත්ත ගබඩා කියලා කියනවා. දත්ත තැන්පත් කරලා තියෙන හදපු පද්ධති සඳහා භාවිතා කරන මෘදුකාංග විශේෂයක් තමයි ඔය database software කියලා කියන්නේ. ඒකට උදාහරණයක් විදිහට අපි Microsoft ළගෙම දීලා තියෙන Access කියන software එක පාවිච්චි කරනවා. හරිද? එතකොට මෙතනින් මේ units 9න් අපේ 10 ශ්‍රේණිය අවසන් වෙනවා. ඒ කියන්නේ 10 ශ්‍රේණිය සාමාන්‍ය අවුරුද්ද පුරාවට මේ units 9 තමයි කතා කරන්නේ. එතකොට මම අද වෙනකොට අද දවස් ඇතුළත ඔයාලට Excel පොඩ්ඩක් සහ PowerPoint පොඩ්ඩක් කියලා දෙන්න උත්සාහයක් ගන්නවා. මොකද මේ ටික තමයි ප්‍රායෝගික කොටස් ටික. මේ ටික 6 වෙනි එකකින් ඉඳන් පටන් ගන්නෙ. ඊට පස්සේ grade 11 වලට යනකොට ඔයාට තියෙනවා grade 11 ඇත්තටම පහසුයි. grade 11 ගැන අදම කතා කරන්න ඕනෙත් නෑ. මම සරලව මේ කියන්න. grade 11 වල තියෙන units 6යි. 1 2 3 4 5 6යි තියෙන්නේ. ඒ කියන්නේ 11 ශ්‍රේණියේදී. එතකොට මේ units 6 ඇතුළත අපි කතා කරනවා පරිගණක software හදන හැටි. මේ පළවෙනි ඒකකයේ පුරාම කතා කරන්නේ software development. අහලා ඇති එහෙම දෙයක්. software developers ලා කියලා જાතියක් ඉන්නවා. software මෘදුකාංග ඉංජිනේරුවෝ කියලා જાතියක් ඉන්නව නේද? ඒ මෘදුකාංග නිෂ්පාදනය කරන ආකාරය ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. බොහොම සරල දෙයක්. Pascal කියලා programming language එකක් තියෙනවා. ඒ Pascal programming language එක හරහා මෘදුකාංග නිෂ්පාදනය කරන විදිහ ගැන තමයි අපි මෙතනදී 11 ශ්‍රේණියේදී කතා කරන්නේ. මේක මම කියන්නේ 11 ශ්‍රේණිය ගැන. එතකොට 11 ශ්‍රේණිය ඊට පස්සේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි එකක බොහොම සරලයි. මොකද මල්ටිමීඩියා කියලා යුනිට් එකක් තියෙනවා හතරවෙනි පාඩම. ඒකෙදි ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ඊට පස්සේ ඉන්ටර්නෙට් ඊමේල් පාවිච්චි කරන හැටි තියෙනවා දෙවෙනි පාඩම. ඉන්ටර්නෙට් එක කොහොමද යන්නේ, ඊමේල් කොහොමද යවගන්නේ, ඒ වගේ දේවල්. ඊට පස්සේ පද්ධති කියලා පරිගණක පද්ධති. ඉන්ටර්නෙට් ඊමේල් තුන්වෙනි පාඩමට තියෙනවා මට මතකයි.
පරිගණක පද්ධති කියලා තියෙනවා මේ පද්ධති නිෂ්පාදනයේ software වලටම අදාළ පාඩමක් දෙවෙනි පාඩම software නිෂ්පාදනයේම අදාළ පද්ධති කියලා system කියලා මම ලියන්නම්කෝ. පරිගණක පද්ධති නිර්මාණය කරන ආකාරය මේක computer programming ඈ. පළවෙනි පාඩම programming. ඒ 11 ශ්‍රේණිය හැදෙන්නේ මේ විදිහට. ඊට පස්සේ system කියලා පාඩමක් තියෙනවා. ඊට පස්සේ ඒකෙදි මේ ඒක මම ගොඩක් විස්තර කරන්න යන්නේ නැත්තේ මේ වෙලාව ඒකට සුදුසු නෑ. මොකද තාම අද පළවෙනි දවසනේ. දෙවෙනි පාඩමත් පළවෙනි පාඩම හා සම්බන්ධ මෘදුකාංග නිෂ්පාදනයට අදාළ වෙන කොටසක්. ඊට පස්සේ තුන්වෙනි කොටස නම් මට කියන්න පැහැදිලි කරන්න ලේසි. මොකද තුන්වෙනි එකකේ තියෙන්නේ කම්පියුටරයක් කොහොමද අන්තර්ජාලය හා සම්බන්ධ කරන්නේ. අන්තර්ජාලය, ඉන්ටර්නෙට් ඊමේල්. ඉන්ටර්නෙට් සහ ඊමේල් කියන දේ ගැන තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. මොනවද කරන්න කියන එක. හරි. මේකේ ප්‍රායෝගික ටික ඔයගොල්ලෝ දන්නවා. ප්‍රායෝගිකව දන්නවා කියන්නේ කොහොමද බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා වෙබ් පිටුවක් හොයාගන්නේ සර්ච් එන්ජින් එකකට ගිහිල්ලා මට ඕනේ කීවර්ඩ් එක දීලා කොහොමද හොයාගන්නේ කියන එක ඔයගොල්ලෝ කරනවා කියලා මම දන්නවා. මොකද ඔන්ලයින් ක්ලාස් එකට එන්න නම් ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඒ ටික කරන දන්නේ නැති කෙනෙකුට බෑ. ඒ හින්දා මේක දන්නවා කියලා මම දන්නවා. මොකද්ද ඉන්ටර්නෙට් භාවිතා කරන විදිහ ඔයා දන්නවා. මෙතනදී අපි පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. ඉන්ටර්නෙට් භාවිත කරන විදිහ විතරක් නෙමෙයි, ඊමේල් භාවිත කරන විදිහ විතරක් නෙමෙයි, ඒවා අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක. අන්තර්ජාලය කොහොමද නිෂ්පාදනය වෙලා තියෙන්නේ? අන්තර්ජාලය කියන එක අභ්‍යන්තරේ කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ කියන එක ගැනත් අපි මෙතනදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ අහලා ඇති සාමාන්‍ය අපි ෆොටෝ එඩිට් කරන්න, ඔය වීඩියෝ එඩිට් කරන්න, එහෙමත් නැත්නම් මේ මොනවා හරි ඇනිමේෂන් චලන රූප කියලා කියනවා. ඇනිමේෂන් තියෙන ඔය මේ කාටුන් වල එහෙම තියෙන. ඒ වගේ දේවල් නිර්මාණය කරන මෘදුකාංග ගැන තමයි මල්ටිමීඩියා කියන මේ කොටසෙන් හඳුනාගන්නේ. මල්ටිමීඩියා කියන්නේ බහුමාධ්‍ය. බහුමාධ්‍ය කියලා හඳුන්වන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කියන්නේ හඬ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශබ්දය. සින්දු කියලා කියන්නේ MP3 එහෙම තියෙන්නේ. ඊට පස්සේ MP4 වගේ වීඩියෝ පට. ඊට පස්සේ pictures JPG format එකේ තියෙන pictures තියෙන්නේ. ඒ වගේ pictures ඒවා edit කරන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. ඊට පස්සේ අවසානයේ animation එකක් කොහොමද කරන්නේ, animation software කොහොමද පාවිච්චි කරන්නේ කියලා මේවා කතා කරනවා. එතකොට මේ වගේදී පස්වෙනි ඒකකයේ හැදිලා තියෙන්නේ HTML කියලා වෙබ් පිටු හදන්න අවශ්‍ය කරන තාක්ෂණයක්. Hypertext Markup Language. HTML කියන ඒක ලැන්ග්වේජ් එකක්. ඒකත් ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් වෙබ් පිටු හදන්න. අන්තර්ජාලයේ අපි කියන්නේ මේ www කියලා කියනවනේ සර්විස් එකක් තියෙනවා අන්තර්ජාලයේ. ඒ කියන්නේ World Wide Web කියන තැන. එතනදී වෙබ් පිටු තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. අපි හැම දෙයක්ම වෙබ් පිටුවක් විදිහටනේ දැක ගන්න හම්බෙන්නේ අපිට අන්තර්ජාලයේ තියෙන දේවල්. එතකොට ඒ වෙබ් පිටු නිර්මාණය කරන තාක්ෂණය තමයි මෙතනදී කතා කරන්නේ. සාමාන්‍යයෙන් වෙබ් පිටු හදන කෙනෙකුට මේ මල්ටිමීඩියා පාඩමයි HTML පාඩමයි බොහොම වැදගත්. මොකද වෙබ් පිටු වල තමයි වීඩියෝ තියෙන්නේ. වෙබ් පිටු වල තමයි ඒ වගේම මොනවද ඉමේජස් ඒ වගේ දේවල් තියෙන්නේ. හඬ, ශබ්ද ඒ වගේ දේවල් සියල්ල පාවිච්චි කරනවා. ඉතින් මල්ටිමීඩියා සහ HTML කියන පාඩම තනිකර ICT සම්බන්ධ ජොබ් එකක් නිර්මාණය කරනවා කියලා මට හිතෙනවා. මොකද මේ වෙබ් නිර්මාණය කිරීම සම්බන්ධ ක්ෂේත්‍රයට දායක වෙන්න කැමති අයට අපිට පුළුවන් මෙන්න මේ පාඩම් දෙක ඇසුරෙන් ප්‍රවේශයක් ගන්න මේ දේ අධ්‍යාපනය ලබන්න විතරක්. ඒ කියන්නේ ඉදිරියට මල්ටිමීඩියා සහ HTML කරන්න කැමති අයට ප්‍රවේශයක් ගන්න. HTML නම් සම්පූර්ණයෙන්ම වගේ කරනවා. මේ විදිහට තමයි හැදෙන්නේ. එතකොට 6 වෙනි ඒකකයේ අවසාන ඒකකයේ වුණාට ඒ හරහා තමයි අපිට නිර්මාණය වෙලා තියෙන්නේ 6 වෙනි ඒකකයෙන් තමයි පුළුවන්කම ලැබිලා තියෙන්නේ කොහොමද පරිගණකයන් නිවැරදිව හසුරවගන්නේ. එහෙම නැත්නම් මොකද්ද මේ පරිගණක හැසිරවීම සඳහා හැසිරවීමේදී දැනගත යුතු සෞඛ්‍ය සම්පන්නව කොහොමද මේක කරගෙන යන්නේ. දැන් ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් නේද? ඔන්ලයින් ක්ලාස් ගැන කතා කරනකොට විවිධ මත තිබ්බා. මොකද ඔන්ලයින් ක්ලාස් එකක් පාවිච්චි කරනකොට දිගට ළමයෙක් ඔන්ලයින් ක්ලාස් වලම ඉන්නකොට
කොහොමද අපි මේක ඇහැට එහෙම නැත්නම් කොන්දට බෙල්ලට මේ අත්වලට එහෙම මේ තැන් වලට අපි කියනවා මේ මැණික් කටුවට මේ දේවල් වලට වේදනාවක් එනවා මේ කීබෝඩ් එක නිසා. ඊට පස්සේ ඕනෙකට වඩා නිවැරදි ඉරියව්ව පාවිච්චි කරේ නැත්නම් මේ බෙල්ලේ වේදනාවක් එනවා. ඉතින් හොඳම උදාහරණය දැන් අපි මේ ශාස්ත්‍රය තුල මම ගැන කිව්වොත් මම මේ ශාස්ත්‍රය තුල කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. නෙට්වර්ක් මැනේජර් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. පරිගණක ජාලකරණය සම්බන්ධ විශ්වවිද්‍යාලවල වැඩ කරලා තියෙනවා. එතකොට වෙබ් ඩෙවලොප්මන්ට් ඒ වගේ දේවලුත් යම් යම් අවස්ථාවලදී විශ්වවිද්‍යාලවලදී එහෙම අපිට හදන්න වෙලා තියෙනවා. ඉතින් මේ හැම ශාස්ත්‍රයකදීම දකින්නේ අපි මේකට අපි ඇබ්බැහෙනවා. ඇබ්බැහෙනවා කියන්නේ දැන් කරන්න ආසයි වුණාම මුළු පැය 24ම කරන්න හිතෙනවා. ඒ කියන්නේ සමහර ලාවට මේ එක දිගට මේක කරගෙන යනකොට අපේ යම් යම් දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒකට අපි හරියට දැනගෙන නොකළොත් ඒ වගේ දේවල් ගැන සෞඛ්‍ය සම්පන්නව කොහොමද මේ තාක්ෂණය භාවිතා කරන්න කියන කාරණේ තමයි මේ 6 වෙනි එකකේ උගන්වන්නේ. මට හැබැයි හිතෙනවා ග්‍රේඩ් 11 වලදී උගන්වන 6 වෙනි පාඩමේ අවසාන පාඩමේදී මේ උගන්වන කොටස 10 වසරේ පළවෙනිම පාඩම කරා නම් හොඳයිද කියලා. මොකද මේක තමයි වැදගත්. මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. කොහොමද මේක හරියට කරන්නේ, හරියට භාවිතා කරන්නේ කියන කාරණේ තමයි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලම කියලා. එතකොට මේ දේවල් මම නිකම් කියලා දාන්නම්. නිවැරදි ඉරියව්ව එහෙම පාවිච්චි කරන විදිය. ඒ ටික මම කලින්ම දෙන්නම්කෝ. 6 වෙනි පාඩමට එන්නේ නැතුව ඉන්න නේද? එතකොට මම මේ විස්තර කරගෙන ගිය කොටස් ටික කෙනෙක් කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න ආසයි නම් ඒ කියන්නේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් හදලා ඒ සොෆ්ට්වෙයාර් වලින් ඒ සොෆ්ට්වෙයාර් විකුණන්න පුළුවන් නේ. සොෆ්ට්වෙයාර් කියන්නේ මිල කරන්න පුළුවන් දෙයක්. ඇත්තට මේක විදේශ විනිමය ගෙන්නන්න පුළුවන් දෙයක්. මේ වගේ ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් සයිඩ් එක හරියට කරගන්න පුළුවන් නම්. ඒතර මේකෙදි 11 ශ්‍රේණිය ගැන 11 ශ්‍රේණියේ කොටස් ටික කරන කෙනෙක් සාමාන්‍යයෙන් ICT ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක්. ICT ශාස්ත්‍රයේ නිර්මාණය කරන කෙනෙක්. මොකද වෙබ් පිටු නිර්මාණය කරන මෘදුකාංග නිෂ්පාදනය කරන කෙනෙක් නේ. එතකොට මේ HTML වගේ දේවල් ඉගෙන ගත්තාම වෙබ් පිටු හදන කෙනෙක් එයා. එතකොට ඔයා තුලින් නිර්මාණය වෙන පුද්ගලයා මේ වෙනකොට වෙබ් පිටු ඒ කියන්නේ 11 ශ්‍රේණිය අවසන් කරනකොට වෙබ් පිටු නිර්මාණය කිරීමේ හැකියාව සහිතව ඒ වගේම කම්පියුටර් සොෆ්ට්වෙයාර් නිර්මාණය කිරීමේ මූලික දැනුම සහිතව ඒ වගේම අන්තර්ජාලයේ මේ වගේ දේවල් භාවිත කිරීමේ දැනුම සහිතව ඔන්න ඔය විදිහට තමයි එළියට යන්නේ. එතකොට මල්ටිමීඩියා කියන එකෙත් ඔය ෆොටෝෂොප් වගේ දේවල් අපි දන්නවා අහලා තියෙනවා මේ නේද? ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් ඒවා භාවිතා කරන විදිය. දැන් මේකෙදි මම මේ හයිලයිට් කරපු කොටස් ටිකට ඇත්තට මේ අවසානයේ හයිලයිට් කරපු කොටස හැර ඒ කියන්නේ මල්ටිමීඩියා හැර අනිකුත් කොටස් මේ ඉන්ටර්නෙට් ඊමේල් එකත් අයින් කරමුකෝ. HTML සහ ප්‍රෝග්‍රෑමින් කියන කොටස සාමාන්‍යයෙන් කම්පියුටර් ඩෙවලොපර් කෙනෙක්ගේ තාක්ෂණයන්. ඒ කියන්නේ පරිගණක සාමාන්‍ය පරිශීලකයෙක් නෙමෙයි. පරිගණකයක් පාවිච්චි කරන කෙනෙක්ගේ තාක්ෂණ නෙමෙයි මේ HTML සහ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. ශාස්ත්‍රීය ප්‍රවීණයෙක්. ඒ කියන්නේ නිර්මාණය කරන කෙනෙක්. පරිගණකවල තාක්ෂණය නිර්මාණය කරන කෙනෙක්. එතන අපි ආපහු 10 ශ්‍රේණියේනි තාමත් මම ලොකු කතාවක් කියාගෙන අවුරුදු දෙකක ගමන පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරේ. ආයසරයක් හැරලා බැලුවොත් අපි කොහොමද කම්පියුටරයක් පාවිච්චි කරන්නේ කියන කාරණේ පටන් ගන්නෙ 10 ශ්‍රේණියේ මෙන්න මේ තැනින්. මෙහෙයුම් පද්ධතිය වලින් පස්සේ කොහොමද ඔපරේටිං සිස්ටම් එක පාවිච්චි කරන්න කියන එක ඉගෙන ගත්තට පස්සේ Microsoft Word වගේ එකක් පාවිච්චි කරලා ලිපි ගනුදෙනු ලිපි ද්‍රව්‍ය නේද? ලිපි සකස් කරන්න ඉගෙන ගත්තට ඊට පස්සේ ගණිත ගැටලු ඒ වගේ දේවල් විසඳන්න ප්‍රස්තාර නිර්මාණය කරන්න Excel වගේ software එකක් ඉගෙන ගත්තාම අපි මේවා ICT භාවිත කරන්නේ පමණයි මේ වෙනකොට. ඊට පස්සේ PowerPoint වලින් presentation හදලා අපිට පෙන්වන්න පුළුවන් crowd එකක් ඉස්සරහා. presentation එකක් හදලා අපි හිතමු ඉස්කෝලේ පන්ති ඉස්සරහා මේක present කරලා පෙන්වන්න පුළුවන්. ගුරුවරයෙකුට බොහොම වැදගත් software එකක් තමයි මේ MS PowerPoint කියන්නේ. ඒ වගේම මොනවා හරි ආයතනයක present කරන කෙනෙකුට ඉදිරිපත් කරන කෙනෙකුට වැදගත්ම software එකක් තමයි PowerPoint කියලා කියන්නේ. Access වගේ software එකක් බැංකුවක් හා සම්බන්ධව කියාගන්න ලේසි. ඔයා දන්නවා අද වෙනකොට බැංකුවල සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ පරිගණක මාධ්‍ය හරහා. අතින් ලියලා පොතේ ලියලා එහෙම නැහෙනි.
සියල්ල පරිගණකගත කරලායි තියෙන්නේ. එතකොට පරිගණකගත කරන මෘදුකාංගයක් තමයි මේ උදාහරණයක් වශයෙන් අපි MS Access කියලා ගත්තේ. මේ වගේ MS Access වෙනුවට තවත් පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග බොහෝමයක් රටේ ලෝකේ තියෙනවා. ඒ වුණාට අපි ආරම්භයක් වශයෙන් Access වලින් තමයි කොහොමද දත්ත ගබඩා කරලා අවශ්‍ය වෙලාවට ලබා ගන්න. උදාහරණයක් විදිහට මෙහෙම කියමු. අපේ පාසලේ ශිෂ්‍යයෝ 5000ක් ඉන්නවා. මා ගන්න පාසලේ. ඒතර මේ 5000ට වැඩි ඉන්නවා. හරි. ඒ 5000ට වැඩි ශිෂ්‍යයෝ ඉන්න පිරිසෙන් අපි මේක පොතක ලියලා තිබ්බනම් මේ ශිෂ්‍යයන්ගේ දත්ත ටික අපිට පුළුවන් වෙයිද අවශ්‍ය වෙලාවට පොත පෙරලලා යම්කිසි ළමයෙක් හොයලා ගන්න. ඒ කියන්නේ අපි හිතමු කෑගල්ලේ දැන් මේ කොවිඩ් කාලේ එහෙම දැන් කෑගල්ලේ අපි හිතමු 10 ශ්‍රේණියේ ඒ පන්තියේ කොවිඩ් ආසාදිත ළමයෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ හින්දා ඒ පන්තියේ හිටපු ළමයි ටික අනිත් ළමයි ටික කෝ කියලා හොයාගන්න එහෙම අපිට සෑහෙන්න මහන්සියක් වෙන්න වෙයි අතින් ලියලා පොතක ලියලා එහෙම තිබ්බනම්. ඒ වුණාට මේ ඩේටාබේස් එකේ එක තප්පරයක් ඇතුළත අපිට යම්කිසි query එකක්, ඒ කියන්නේ විමසුමක් කියලා අපි කියනවා. query එකක් ක්‍රියාත්මක කරලා, ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක් අහලා තප්පරයක් ඇතුළත අපිට මේ ප්‍රශ්නේ අහලා මේ දත්ත ටික ගෙන්වා ගන්න පුළුවන්. 10 ඒ පන්තියේ 10 යම්කිසි ශ්‍රේණියක ශිෂ්‍යයන්ගේ ලයිස්තුව කුමක්ද කියලා. ළමයි 5000ක් අතරින් කොහොම හරි බොහොම ඉක්මනට ඒ ටික වෙන් කරලා අපිට ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ මෘදුකාංගයක් භාවිතා කරාට පස්සේ දත්ත හසුරවන්න ලේසි. දත්ත නිකන් පවත්වාගෙන ගියාට බෑ. දත්ත හසුරවන්න ඕනේ. අවශ්‍ය දේ නිවැරදි වෙලාවට ගෙන්න ගන්න ඕනේ. ආන් මේ වගේ දේවල් වලට තමයි මේ Microsoft Access වගේ software එකක් අපිට වැදගත් වෙන්නේ. අන්තිමටම අපිට 11 ශ්‍රේණිය 2022 නේ. ඒ වෙනකොට කොවිඩ් එහෙම දුර වෙලා තියෙයි කියලා අපි විශ්වාස කරනවා නේද? 22 ඔයාගේ පේපර් එකක් ලියන්න වෙනවනේ, O level පේපර් එකක්. ලියනකොට මේ වගේ දෙයක් තමයි කරන්න වෙන්නේ. පේපර් එකට තියෙනවා MCQ 40ක් තියෙනවා. MCQ multiple choice questions කියලා කියන්නේ. මේකට 40ක් තියෙනවා. ඒකට ලකුණු 40යි නේ. ඊට පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්න 5ක් ලියන්න තියෙනවා. එසේ ප්‍රශ්න. එසේස් කියන්නේ රචනා විදිහේ ප්‍රශ්න ඔයාලට 5ක් තියෙනවා ලියන්න. ඒ රචනා මාදිරියේ ප්‍රශ්න පහෙන් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒකේ තියෙන කොටස් 10ක්. නිකන් මම මේ කියන්නේ හරි. මේ දෙක වැදගත්. මේ ටික මම එකතු කරනවා අපේ පාඩමට අද. පළවෙනි පාඩමට මම මේ ටික එකතු කරනවා. ඔහොම රෝම ඉලක්කම් වලින් දැම්මොත් 1 2 3 4 5 කියලා මේ විදිහට අපිට ප්‍රශ්න 10ක් එනවා. ඊට පස්සේ අවසානයේ ඔහොම ගිහිල්ලා 10 කියන්නේ x නේ. ඔය විදිහටනේ. මේ කොටස් 10ට ඔයාලට පුළුවන් ලකුණු 20ක් ගන්න පේපර් එකෙන්. අහන්නේ බොහොම සරල දේවල් ටිකක් අහන්නේ. ලකුණු 20ක්. හරි. ලකුණු 20 හැදෙන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ. ඔය විදිහට දැම්මම 10ක් හැදෙනවා. ඊට පස්සේ ඔයාලට තව ප්‍රශ්න 4ක් ලියන්න තියෙනවා තෝරගෙන. එක ප්‍රශ්නයක් ඔයාලට අයින් කර හැකියි. ප්‍රශ්න 5 ලියන්න තියෙනවා කිව්වනේ. ප්‍රශ්න 6ක් තියෙනවා ඔක්කොම. 2 3 4 4 5 ඔය විදිහට 5 6. මේ ප්‍රශ්න වලින් මේ 6 වෙනි ප්‍රශ්නය බොහෝ විට එන්නේ මම කිව්වා අර 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලින්. බොහෝ විට මේවා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර හදන මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් තමයි මේක එළියට එන්නේ. එතකොට ප්‍රෝග්‍රෑමින් වලින් තමයි සාමාන්‍යයෙන් එන්නේ. එතකොට Excel අපි කතා කරන්නේ Word, Excel, PowerPoint, Access ඔය වගේ software set එකක් කතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් මට මතක විදිහට papers වල PowerPoint කියන එක presentation හදන software එක 10 ශ්‍රේණිය අවසානයේ තියෙන presentation හදන software එකත් Access කියන software එකත් දාලා ප්‍රශ්නයක් එනවාමයි. ඒක මම කියන්නේ 4 වෙනි ප්‍රශ්නේම කියලා. ඒකේ යම්කිසි ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ Excel වලින් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ Word වලින් ප්‍රශ්නයක් එනවා. ඔන්න බලන්න පේපර් එක. 10 ශ්‍රේණිය නේද මේ ඔක්කොම කරේ අපි. දැන් 10 ශ්‍රේණිය අවසන් වෙනකොට
10 ශ්‍රේණිය අවසන් වෙනකොට මේ Word software එක ගැන ඒකෙන් ප්‍රශ්නයක් එනවා. මොනවද කරන්න තියෙන්නේ? ඒ දේවල් ගැන ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ PowerPoint software එකකින් සහ Access වලින් එකක් එනවා. Excel වලින් අනිවාර්යයෙන්ම එකක් වෙනම එනවා. සහ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලින් එනවා. එතකොට මම තව ප්‍රශ්නයක් ඉතුරු කරගෙන ඉන්නවා. ඒ තමයි දෙවෙනි ප්‍රශ්නෙම කියලා මට කියන්න බෑ. මේකෙන් බොහෝ විට අපි කතා කරේ 10 ශ්‍රේණිය තිබ්බ දේවල්. 10 ශ්‍රේණිය තිබුණනේ මෙහෙයුම් පද්ධති. එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් කියලා මං කිව්වේ. ඔපරේටිං සිස්ටම් කියලා මං කියපු පාඩම පස්වෙනි පාඩම මම මේ කිව්වේ ඔයාට පේපර් එක ගැන පොඩි අවබෝධයක් අරගෙන වැඩේට බහිමු කියලා. මොකද අපේ අවසාන ටාගට් එක මේ. ඔයාගේ ඉලක්කය හදනවා. ඉලක්කය මේකටයි යන්න හදන්නේ. එතකොට මේ ටික ලිව්වහම ළමයෙකුට පුළුවන් වෙනවා ඒ එකක් ගන්න. ඔක තමයි කතාව. ඒක තමයි අවසාන අපේ ඉලක්කය. අපි ඉලක්කයක් හදන්න ඕනේ. මෙතන තමයි මං ටාගට් එක කියලා අපි කියන්නේ. මෙන්න මේ ටාගට් එකට තමයි මම යම්කිසි ඉලක්කය ගන්න ඕනේ. මෙතන තමයි මං විදින්න ඕනේ කියලා ප්‍රක්ෂිප්තයක් ඕනේ නැන්ද. මෙතනින් අංශක 45ට තියලා වැඩිම අපි දන්නවනේ ප්‍රක්ෂිප්ත කියලා જાතියක් අහලා ඇති ඔයගොල්ලෝ. ඉලක්කය හදාගෙන ඒ ඉලක්කය ඔස්සේ ටාගට් කරගෙන ක්‍රියාත්මක වීම තමයි මේකෙන් මම මේ අදහස් කරේ. මේ ඩයග්‍රෑම් එකක් ඇඳලා ඔයාලට පෙන්නන්නේ. හරි. ඒක දැන් අයින් කරමුකෝ. මේ මල්ටිපල් චොයිස් questions 40 ලකුණු 40ක් එනවා කියලා කිව්වනේ. MCQ ඒකෙදි වරණ තියෙනවා ඔයගලන්ට 4ක්. ඒ කියන්නේ බහුවරණ. බහුවරණ 4ක් තියෙනවා. එතකොට ඔයාට ඒ 4න් හරියන එක උත්තරයකට තමයි ඔයා තෝරන්න තියෙන්නේ. තෝරන්න තියෙන ප්‍රශ්න. මේක සිලබස් එක පුරාවට තියෙන සෑම ඒකකයකින්ම වගේ ආවරණය වෙන විදිහට තමයි බහුවර්ණ පේපර් එක හදන්නේ. රචනා පේපර් ඊට පස්සේ රචනා පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය සිලබස් එක පුරා තියෙන කෙටි ප්‍රශ්න. බොහෝම කෙටි උත්තර. අපි උදාහරණ වශයෙන් අපි කියමු පරිගණකවල අපි ඉගෙන ගන්නවා පරිගණකවලට අභ්‍යන්තරයේ පරිගණකයක් අභ්‍යන්තරයට දත්ත ඇතුළත් කරන්න පුළුවන් උපකරණ මොනවද කියලා. අහලා තියෙනවා මේවා. කීබෝඩ් කියලා දන්නවනේ. දැන් මවුස් කියලා දන්නවනේ. කීබෝඩ් එක මවුස් එක. එතකොට මම මේ සරල වචනයක් කිව්වේ. එතකොට කීබෝඩ් මවුස් වගේ ඒවා භාවිතා කරලා තමයි පරිගණක පද්ධතියට මේ කම්පියුටර් එක ඇතුළට දත්ත ඇතුළත් කරන්නේ. එතකොට කම්පියුටර් එකෙන් එළියට තොරතුරු දාන්නේ කම්පියුටර් එකෙන් එළියට අපි මොන හරි දෙයක් ලබා ගන්න. දැන් මේ වෙලාවෙත් ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකක් හරි මොබයිල් ෆෝන් එකක් හරි එකකින් තොරතුරු එළියට එන්නේ ස්ක්‍රීන් එකනේ. ඒ කියන්නේ මොනිටර් එක. මොනිටර් එක ප්‍රොජෙක්ටර් එක ඔය වගේ මොනිටර් ප්‍රොජෙක්ටර් එහෙම නැත්නම් ප්‍රින්ටර් ඔය වගේ දේවල් තමයි අපි ප්‍රතිදාන කියලා කියන්නේ. මේකට කම්පියුටර් එකකින් ඉඳන් පිටතට ලබා දෙන එකට කියනවා ප්‍රතිදානය කියලා. මම මේ ප්‍රශ්නයක් විස්තර කරන්නේ. කම්පියුටර් එකක් අභ්‍යන්තරයට දත්තයක් දානවට කියනවා ආදානය කියලා. ඉතින් මේ essay questions වල සාමාන්‍යයෙන් අහන්නේ ඔය වගේ සරල ප්‍රශ්න. මොනවද? පරිගණකයක් අභ්‍යන්තරයට දත්ත ඇතුළත් කරන උපකරණ. එහෙම නැත්නම් ආදාන උපකරණ තුනක් නම් කරන්න. තුනක් දෙන්න ඕනේ. උදාහරණ. ඒ වගේ ප්‍රතිදාන දෙන්න. ඊට පස්සේ මේ ඒ වගේම සරල ප්‍රශ්න ටිකක් තමයි මේ 10ටම අහන්නේ. එතකොට මේ ප්‍රශ්න 10 ලියන්න සාමාන්‍යයෙන් 10 ශ්‍රේණිය ඉගෙන ගත්ත ළමයෙකුටත් පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔය ප්‍රශ්න 10න් සමහරවිට 11 ශ්‍රේණියේ ප්‍රශ්න දෙකක් තුනක් තමයි අහුවෙන්නේ. හරි. මේ විදිහට තමයි පේපර් එක හැදෙන්නේ. මේ ප්‍රශ්න පහේදී මම කියාගෙන ආවේ MCQ 40ට ලකුණු 40යි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ තියෙන ප්‍රශ්න කොටස් 10 ලියුවහම ලකුණු 20යි. ඔයා දැන් ලකුණු 60ක් අරගෙන 60ක් කියන්නේ ඔයා පාස් දැනටත්. තව රචනා ප්‍රශ්න 4ක් ලියුවාට පස්සේ තවත් 10 ගානේ ලකුණු 40ක් ඔයාලට හම්බ වෙනවා. ඒ 40න් තමයි ඔයා ලකුණු 100 ගන්න. ඒ 40යි අර කලින් ගත්ත 60 එකතු වුනහම ඔයාට ලකුණු 100ක් ගන්න පුළුවන්. ලකුණු. ඒතකොට ලකුණු 100 හරහා තමයි අපි පොඩි වැරදීම් සිද්ධ වුණොත් තමයි මේක 75ට නිකන් බහින එකන් අපිට පුළුවන් 75 සිට 100 දක්වා ඒ එකක් ගන්න පුළුවන් කියන කාරණේ ඔයා දන්නවා. ඒ එකක්. ඒතර අද පළවෙනි පටන් ගන්න දවසේම ටාගට් එක හදා ගන්න ඕනේ. ඒක තමයි. ඒ එකක් ගන්නවා කියන එක තමයි ටාගට් එක හදා ගන්න ඕනේ. මේක ඒ තරම්ම සරලයි.
මොකද විෂයට ආසාව තියෙන ළමයෙක් තමයි මේකට එන්නේ. විෂයට ආසාව තියෙනවා නම් ඒ විෂය ඉගෙන ගන්නවා කියන එක අපිට බොහොම සරලයි. සරලයි කියන්නේ කජු කනවා වගේ කියන අපි විෂයට ආසාව තියෙනවා නම් අපිට මේක තුල අපි යෙදෙනවා. මේක තුල වැඩි වැඩියෙන් යෙදෙනකොට අපිට මේව හොඳට මතක හිටිනවා. මේක පාඩම් කරන්න දෙයක් ඇත්තෙම නැත. ඒ කියන්නේ කටපාඩම් කරගෙන නෙමෙයි මේ වැඩේ කරන්නේ. යෙදීම් වලින් යොදලා තමයි දැනගෙන අවබෝධයෙන්ම තමයි මේ ඒක ගන්නෙ. එතකොට 2020 ලියන ළමයි ටික තාම ලිව්වේ නැහනේ. ඒගොල්ලන්ට ලියව ගන්න බැරි වුණා අපිට තාම. 2019 ළමයි මට එනේන ළමයි ඔක්කොමලා අපි අවසාන වෙනකොට මගේ සාමාන්‍ය ක්ලාසස් වල අවසාන වෙන්න කලින් සිලබස් එක ඉවර වෙනවා. 11 ශ්‍රේණිය අගෝස්තු වෙනකොට අපි සිලබස් එක ඉවර කරනවා. මේ අවුරුද්දෙත් ඒ වගේ මේ කොරෝනා ප්‍රශ්න තියෙද්දිත් අපි සිලබස් එක මේ වෙනකොට ඉවර වුණා. හරියටම දෙසැම්බර් විභාගයට නෙමෙයි මට අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් විතර වෙනකොට ළමයි විභාගයට යවන්න පුළුවන් ප්‍රමාණයට අපි සූදානම් කරලා තිබුණේ. 2019 රිසල්ට්ස් ගැන කිව්වොත් හැම ළමයෙක්ම වගේ පාස් වුණා. ඒ ගත්තා. බොහෝ විට මගෙන් ඉගෙන ගන්න ළමයි උසස් පෙළ ICT කරන්නත් එනවා ටෙක්නොලොජි වගේ සබ්ජෙක්ට් එකකට සම්බන්ධ වුණොත්. ඒ කියන්නේ මේක හරියට මුලදී ඉගෙන ගත්තොත් මේ මුල හරියට පදනම සකස් වුණොත් උසස් පෙළ විෂයක් විදිහට ඔයාට ICT කරන්න හැකියාවක් තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒක තමයි ටාගට් එක. ඒ නැතත් අපි O level හරියට පාස් වුණොත් අපි කවදා හරි ජොබ් එකකට ගියාම ඒ ජොබ් එක හරියට කරගෙන යන්න. මේ දැනුම බොහෝම ප්‍රයෝජනවත් වෙයි කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් ප්‍රයෝජනයක් එයි. ඒක අහලා බලන්න පුළුවන් වැඩිහිටියන්ගෙන්. ඒගොල්ලෝ රැකියා කරන ස්ථානවල ICT හැකියාවල් වලින් අඩු අය ඉන්නකොට ඒගොල්ලෝ කොච්චර දුක් විඳිනවද කියලා අද වෙනකොට වැඩ කරගෙන යන්නේ. ඒක ඉස්කෝලේත් පේන්න තියෙනවා. හරිද? අද අපි මේ වගේ තැනකින් තමයි පටන් ගන්න යන්නේ ක්ලාස් එක. මේ වෙනකම් අපි ඉන්ට්‍රොඩක්ෂන් එකනේ දුන්නේ. හරි. පරිගණකයන් නිවැරදිව භාවිතා කරනකොට මේ අපි නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න ඕනේ. ඒක අපි දිගු කාලීන සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනකොට අපිට ඒක වටිනවා. මේ පොළොවට කකුල් දෙක මේ විදිහට ස්පර්ශ වෙන විදිහට අංශක 90ට මේ විදිහට නැමිච්ච විදිහට කකුල පවත්වා ගන්න ඕනේ, කොන්ද පවත්වා ගන්න ඕනේ. කොන්ද පිටිපස්ස පුටුවට හොඳට ආසනයට ටච් වෙලා හොඳට ඒක ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. මෙතන එල්බෝ එක අත මෙතන අංශක 90ට තියෙන්න ඕනේ. ඇහි ඉඳලා යම් දුරක් තියෙන්න ඕනේ මීටර භාගයක් විතර තිබ්බනම් හොඳයි. ඊට වඩා වැඩි වුණාට කමක් නැහැ. මේ පරිගණකයක ස්ක්‍රීන් එකේ ඉඳලා දුර ඇහැට තියෙන්න ඕනේ. ඒතර කොන්ද කෙලින් තිබ්බොත් තමයි අපිට ඍජුව හිස තිබ්බොත් හිසේ ආබාධ ඒ කියන්නේ මේ කොන්දේ වේදනා ඒ වගේ දේවල් අඩු කරන්න පුළුවන්. මේ අතේ මැණික් කටුව සාමාන්‍ය විදිහට මේ විදිහට ඒ උසින්ම තමයි අත තියාගෙන ඉන්න ඕනේ. කීබෝඩ් එක මේ විදිහට පවත්වාගෙන මේ ඉරියව් වලට අමතරව අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ සූර්යාලෝකය පරිගණක තිරයට වැටෙනවා නම් මේ ඍජුවම සූර්යාලෝකය පරිගණක තිරයට වැටෙන්න දෙනවා නම් අපි ඒක නවත්තන්න ඕනේ. පරිගණක තිරයට වැටෙන්න දෙන්නේ නැති විදිහට අපිට පුළුවන් කාමරයේ තිරෙ ඇදලා ඒ වගේ විදිහට මේ ඍජු සූර්යාලෝකයේ තිරයට වැටෙන්නේ නැති විදිහට සකස් කරගන්න. මේකෙදි තව සැලකිලිමත් යුතු කරුණක් තමයි ලැප්ටොප් එකක් නම් උකුල උඩ තියාගෙන ඉඳලා පාවිච්චි කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේ උකුල උඩ තියාගෙන හිටියාම මේක කූලින් හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතන රත් වෙනවා. රත් වෙනකොට මේ උකුලට ඒක හොඳ නැහැ විකිරණශීලී ගතිය. ඒ නිසා ලැප්ටොප් කියලා කියන්නේ උකුල උඩ තබා ගැනීම තමයි. ඒක මේ විනාඩියකට දෙකකට ඊමේල් එකක් යවා ගන්න. අපි මගකදී පාරකදී ඉන්නවා නම් එහෙම නැත්නම් මේ ඔය එයාපෝට් එකක ඒ වගේ තැනක ඉඳගෙන පොඩි ඊමේල් එකක් යවා ගන්න. ඒ වගේ දෙයකට තමයි මේ ලැප්ටොප් එක උකුල උඩ පවත්වාගෙන මේ විදිහට ඉරියව්වක් තියාගෙන ඉන්නේ. නැත්නම් ඒක දිගු කාලිනව පැය ගණන් ඉන්න හොඳ ඉරියව්වක් එහෙම නෙමෙයි. මේක බෙල්ලත් වකුටු වෙනවා මෙතනින්. ඒ කෝණය හරියන්නේ නැහැ. එහෙනම් මේ වැරදි ඉරියව්වක්. ඒකෙන් බැහැරව අපිට ලැප්ටොප් එකක් මේසයක් උඩ හරි එහෙම තියාගෙන ඉන්න එක තමයි හොඳ.
තව දෙයක් ලැප්ටොප් එක පැතලි පෘෂ්ඨයක් මත තියෙනවා නම් ඒකේ කූලින් හොඳට සිද්ධ වෙනවද කියන එක බලන්න ඕනේ. මෙහෙම පැතලි පෘෂ්ඨය උඩ ලැප්ටොප් එකක් තිබ්බහම ඒක සීල් වෙලා මෙතනින් අර කූලින් වෙන්නේ නැති විදිහට. ඒකන මේ ලැප්ටොප් එකේ යට පැත්තෙන් ඔහම මේ වාතය ඇදලා අරගෙන කූල් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. දැන් මම මේ කියන්නේ මෙට්ටයක් උඩ ඇඳක් උඩ එහෙම තියෙනවා නම් ඒක හොඳ නැති විදිහට තමයි මේ කියන්න වෙන්නේ. ඇඳ උඩ මෙට්ටේ උඩ ලැප්ටොප් එකක් තියාගෙන වැඩ කරන එක. ඒක හොඳ නැති ලැප්ටොප් එකටයි හොඳ නැති කූලින් සිද්ධ වෙන්නේ නැහැ හරියට. එතන මේ ඉරියව් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මේ නිවැරදි ඉරියව්ව තමයි මගේ මේ වම් අත පැත්තෙන් දාලා තියෙන්නේ. එතකොට ඒ ඉරියව් භාවිතා කිරීම තුළින් සහ මීට අමතරව S2 පරිස්සම් කරගන්න ඕනේ. හින්දා S2 නිසි පරතරය තියාගන්න ඕනේ පරිගණක තිරයත් එක්ක ස්ක්‍රීන් එකත් එක්ක. ඒත් එක්කම S2ට ඇහි පිල්ලම් ගහන එක අඩු වෙනවා මේ තිර දිහා ගොඩක් දෙයක් බලන් ඉන්නකොට. ඒක අපේ ඇහි සෞඛ්‍යයට හොඳ නැහැ. ඇහැ වේලෙනවා. ඒ නිසා හොඳ ඉරියව්වක් පවත්වා ගැනීම වගේම S2 පරිස්සම් කරගන්න විනාඩි 30කට වගේ සැරයක් S2 තිරයෙන් අහකට අරගන්න එක ඈත දිහාවක් බලලා පොඩ්ඩක් පොඩි විවේකයක් විනාඩි 5ක විතර ගන්න එක තිරේ ඉස්සරහා පැය භාගයකට පස්සේ සැරයක් විනාඩි 5ක විතර විවේකයක් ගන්න එක තමයි හොඳ වෙන්නේ S2 පරිස්සම් කරගන්න. දත්ත සහ තොරතුරු ගැන ඉගෙන ගන්න හදන්නේ. මේ වලාකුළ ඇතුලේ ලියලා තියෙන අකුරු ටිකෙන් මොනවා හරි හැංගෙනවද? යම් දෙයක් හැංගෙනවද? කියන එක. මේ ප්‍රශ්නේ අහුවාම දැන් මේක මේ අකුරු ටිකෙන් එක එක වචන හදන්න අපි උත්සාහ කරනවා. මම මේ අකුරු වලින් මගේ නම හදන්නයි උත්සාහ කරේ. මේකේ තියෙනවා A අකුරක් තියෙනවා. මේ තියෙන්නේ. ඒක මම ගන්නවා. A අකුර ගන්නවා. M අකුරක් තියෙනවා. මට M අකුර ලියුණා. M අකුරක් තියෙනවා. ඒකත් මම ගන්නවා. I අකුරක් තියෙනවා. මේකත් මම ගන්නවා. ඊට පස්සේ L අකුරක් තියෙනවා. මේ මෙතන තිබ්බ L අකුර. ඒක පේන්නේ නැහැ දැන්. හරිද? L අකුරක් තියෙනවා. ඒකත් ගන්නවා. ඊට පස්සේ බලමු අපි ආයසයක් එකින් එක highlight කරලා ඔයාලට පේන්නේ. එතකොට highlight එකෙන් යමු. A අකුර මම ගන්නවා. M අකුර ගන්නවා. I අකුර ගන්නවා. L අකුර ගන්නවා. ආයසරයක් A අකුරක් තියෙනවා. ඒකත් ගන්නවා. එතකොට මට නම හදා ගන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ විදිහට මම යම්කිසි මේ අකුරු ටික දැක්කට මට කිසිම අර්ථයක් ගේන්නේ නැහැ. මට කිසිම දැනීමක් මේකෙන් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මට කිසිම මේකෙන් දත්තයක් කියලා මේකෙන් මොනවත් මේ අදහසක් ගන්න බෑ මේ මොනවද කියලා. අකුරු ටිකක් විතරයි. කිසිදු පිළිවෙලක් නැද ඒකේ. ඒ වුණාට මම මේක පිළිවෙලකට සකස් කරොත් ඔයා දන්නවා මේ තියෙන්නේ නමක් කියලා. අපේ ICTs එකේ නම තමයි මේ තියෙන්නේ. මම එක එක සයිස් වලින් ලියුවා නේද? එහෙම කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ JAYAKODY කියලා අනිත් ටිකක් දැම්මම ජයකොඩි ටිකක් හදාගන්න පුළුවන් මට. එතකොට මේක දැක්ක ගමන් දන්නවා මේ ඉන්නේ අපේ ICTs එකේ නම තමයි. එහෙනම් මේක මං සකස් කිරීමක් තමයි මේ කළේ. මොකද්ද කළේ? මේක අර්ථවත්ව සකස් කළා. අනුපිළිවෙලකට පෙළ ගැස්සුවා. පෙළ ගැස්සුවාට පස්සේ මට ආවා මේ වගේ නමක්. ඒ නම කවුද කියන මේ කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් අපි අඳුරනවා. අන්න එහෙමනම් මේ අපිළිවෙල එහෙම නැත්නම් සකස් කිරීමකට පිළිවෙලකට සකස් කිරීමකට භාජනය කරලා නැති යම් දේවල් යම් කරුණු එහෙම නැත්නම් මොනවා හරි මේ අක්ෂර කරුණු වෙන්න පුළුවන් අක්ෂර වෙන්න පුළුවන් කිසිදු සකස් කිරීමකට අර්ථයක් ගෙන දෙන පරිදි සකස් කරලා නැති මොනවා හරි කරුණු ටිකක් තමයි දත්ත කියලා අපිට හඳුන්වන්න වෙන්නේ. දත්ත. ඇයි අපි දත්ත ගැන ඉගෙන ගන්නෙ? දත්ත තමයි පරිගණක වලට වැදගත් වෙන්නේ. එතකොට දත්ත තමයි පරිගණක වලට ආදානය වෙන්නේ. දත්ත වලින් තමයි පරිගණක ක්‍රියාත්මක කරනකොට එයාට අවශ්‍ය තොරතුරු නිෂ්පාදනය කිරීමේ කාර්යයට දායක කරගන්නේ. එහෙමනම් මම මෙහෙම කියන්නම්. මම ගන්නවා අලුත් පිටුවක්. මේ වගේ ගමුකෝ.
අපිට ඕනේ නම් මොනවා හරි නිර්මාණයක් කරන්න අපි ඒකට අමුද්‍රව්‍ය හදා ගන්න ඕනේ. අපි පොඩි කාලේ නිර්මාණ කරනවානේ. මොනවා හරි හදපු දේවල් ඇතිනේ. එහෙම නැත්නම් දැන් කුස්සියට පැනලා රොටියක් හදනවා කියලා හිතන්නකෝ. අම්මා ගෙදර නැති දවසක බඩගින්න වැඩි වෙච්ච දවසක නේද? හදනවා. සැකසීම සිද්ධ කරනවා. මොකද්ද කරන්නේ? රොටියක් හදනවා. සැකසීම. එතකොට මේ වගේ දෙයක් කරනකොට ඒකට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. අවසානයේ අපිට එනවා මොකක් හරි මං ඇන්දවන්න මං කියපේක. අපිට අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්න වෙන්නේ මොනවා හරි දේවල් ටිකක් ඇති. ඒ අමුද්‍රව්‍ය ටික යම් කිසි ක්‍රමවේදයකට එතකොට මම ජලය එහෙමත් මේකට දාගන්න ඕනේ නේද? මොනවා හරි IT සර් රොටි හදන්න කියලා දෙනවා. ඊට පස්සේ මේකට වතුරයි පිටි දාලා මේක කන්න බෑනේ. මේකට පොල් ඕනේනේ. එතකොට පොල් බෑයක් අඳිමු අපි. ඔව් පොල් බෑයම ඕනේද? හරි. මේක දැන් ගාලා ඔන්න ගත්තා. වතුරත් ගත්තා. භාජනයකට දාලා මොකක් හරි මේ ටික දාලා ලුණුත් දාන්න ඕනේ ඇති. තව තව දේවල් දාන්න ඇති. රහ වෙන්න බිත්තරයකුත් දාන්න ඇති නේද? මොකක් හරි මේ ක්‍රමයක් තියෙනවා. මේක සකස් කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ සකස් කරන ක්‍රමවේදය කරාට පස්සේ අපිට එනවා අවුට්පුට් එකක්. මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එළියට එනවා. අපි ඉතින් මේක මොඩර්න් ටයිප් රොටියක් මේක පොල් දාලා නම් හදන්නේ නැහැ නේද? එහෙම කියලා හිතමු ඈ. මේක දැන් හදනකොට හදන ක්‍රමවේදය තියෙනවා නේද? ඒ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි සැකසීමේ ක්‍රියාවලිය වෙන්නේ. මේ ක්‍රියාවලියට භාජනය කරාට පස්සේ තමයි අපිට අවුට්පුට් එක ගන්න වෙන්නේ. සැකසීමේ ක්‍රියාවලිය. එතකොට ආදාන. ආදාන වශයෙන් කියලා කියන්නේ අපි මේක සකස් කරන්න ඇතුළත් කරන දේවල් තමයි අපි ආදාන කියලා මේකෙදි කියන්නේ. ඊට පස්සේ සකස් කරලා ඉවරනාට පස්සේ හම්බෙන ප්‍රොඩක්ට් එක එළියට ගන්න එකට තමයි අපි කියන්නේ ප්‍රතිදාන කියලා. ප්‍රතිදාන කියලා කියනවා ඒකට. හරි. අමුද්‍රව්‍ය. එහෙමනම් අමුද්‍රව්‍ය තමයි දත්ත කියන්නේ. පරිගණකයක සිද්ධ වෙන්නෙත් මේ වගේම ක්‍රියාවලියක්. රොටි හදන්නේ හැබැයි අමුද්‍රව්‍ය වගේ දේවල් ටිකක් ඇතුළට දැම්මට පස්සේ ඒ ටික මොනවා හරි සකස් කිරීමකට භාජනය කරලා එළියට ගන්නවා. ප්‍රතිඵලය එළියට ගන්නවා. පරිගණක අභ්‍යන්තරයට දාන මේ ද්‍රව්‍යයට අපි කියනවා අමුද්‍රව්‍ය විදිහට අපි දාන ද්‍රව්‍ය වලට අපි කියනවා දත්ත කියලා. අපි ගමු මෙතන දත්ත කියලා. දත්ත තමයි ඇතුළත් කරන්නේ. දත්ත ඇතුළත් කරාට පස්සේ එයා සකස් කිරීමකට භාජනය කරනවා. සකස් කිරීමකට කියලා කියන්නේ අපිට අවශ්‍ය විදිහට මෙයා අමුද්‍රව්‍ය ටික ප්‍රොසෙසින් කරන එක කරනවා. ප්‍රොසෙසින් කියලා කියන්නේ දත්ත ටික අනුපිළිවෙලට හදනවා හරි. එහෙම නැත්නම් අපිට තීරුම් ගන්න පුළුවන් දෙයක් නිර්මාණය කරනවා. ඒ හදාගන්න දෙයට අපි කියන තොරතුරු කියලා. එහෙනම් දත්ත වලින් තමයි තොරතුරු හදන්නේ. තොරතුරු තාක්ෂණය හැදුනේ අන්න ඒ නිසා. තොරතුරු නෙමෙයි තොරතුරු නේද? තොරතුරු හදන තාක්ෂණය පාවිච්චි කරන තාක්ෂණය තමයි අපි තොරතුරු තාක්ෂණය කියලා. එහෙම නැත්නම් ICT information communication technology වලදී ඉගෙන ගන්න. දැන් මේ දත්ත තොරතුරු බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා සැකසීම කියලා. ඒ නිසායි අපි මේක ඉගෙන ගන්නේ පරිගණක අභ්‍යන්තරයේ සැකසීමේ ක්‍රියාවලිය. දැන් ආදානය කරන්නේ මොනවද? දත්ත. දත්ත ආදානය කරාට පස්සේ තොරතුරු හදලා ඉවරනාට පස්සේ එළියට ගන්නේ මොනවද? ප්‍රතිදානය කරන්නේ තොරතුරු. මේ එළියට දාන ක්‍රියාවලියට අපි කියනවා ප්‍රතිදානය කියලා. එතකොට දත්ත ආදානය කරලා ප්‍රතිදානය කරලා දත්ත ආදානය කරලා සකස් කරලා ඒවා ප්‍රතිදානය කරාට පස්සේ සකස් කරපු දත්ත වලට අපි විශේෂ නමක් කියන තොරතුරු කියනවා. අන්නේ කාර්යයට අපි තොරතුරු නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියනවා. ඒ තොරතුරු හදන වැඩේ අපිට අතින් කරන්නත් පුළුවන්. මෙන්න මේ මම මේ highlight එකෙන් අඳින මේ box එක ඇතුලේ තියෙන දේ ක්‍රියාවලිය අපිට අතින් කරගෙන යන්නත් පුළුවන්. ඒ කියන්නේ දත්ත ටිකක් අරගෙන. උදාහරණයක් වශයෙන් මෙහෙම ගමු. ගණිතමය වශයෙන් අපිට දත්ත ටිකක් එකට එකතු කරන්න ඕන වෙනවා. මෙහෙම කියමු. ළමයෙක් ගන්නවා මං ඉස්සෙල්ලා කියපු පේපර් එකේ
පේපර් එකේ MCQ මන් තියනවා කියලා කිව්වා ඔයාට 40ක්. ඒ 40න් ළමයෙක් ගන්නවා ලකුණු 35ක් ගන්නවා කියන්නකො. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න essay questions පහෙන්ම එයා ලකුණු questions පහටම අපිට ලකුණු 60ක් තියෙනවානේ. 60ෙන්ම මම දාන්නම්කෝ. එයා ලකුණු ගන්නවා කියලා අපි හිතමු 35ක්ම. එහෙම නැත්නම් 30ක් ගන්නවා කියන්නකෝ. ඔන්න. දැන් මේක භාග සංඛ්‍යා එකතු කිරීමක් නෙමෙයි. සමස්තය 100න් හැදෙන්නයි මම මේ හදාගත්තේ. මේ ළමයාගේ සම්පූර්ණ ලකුණු කීයද කියන එක අපි මනසින් දැක්ක ගමන් දන්නවා කීයද කියලා. 35යි 30යි එකතු කරපු ගමන් 65ක් එනවා කියලා අපි දන්නවා. එහෙනම් මොකද කරේ? දත්ත මොනවද මෙතන? 35 කියන්නේ දත්තයක්. මේ 35 කියන එක දත්තයක්. ඒක අපේ S2කින් අපේ මොළයට ගියා. ආදානය වුණා. ඊට පස්සේ 30 කියන්නේ දත්තයක්. මේකත් අපේ S2කින් අපේ මොළයට ආදානය වුණා. ඊට පස්සේ අපි 30යි 35 එකතු කරනවා. 30 35 ධන 30 කියන එක අපි දන්නවා කරන්න. ඒක අපි අහලා තියෙනවා. මේක ඉගෙනගෙන තියෙනවා. එකතු කිරීම නම් වූ ක්‍රියාවලිය සිද්ධ කරන හැටි අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් එකතු කරන විදිහ තමයි දැන් මෙතන ඉගෙන ගන්න. මෙතනදි සිද්ධ කරන්නේ එකතු කිරීම. මේ දෙන්න එකතු කරාම උත්තරයක් ආවා. ඒ උත්තරේ තමයි අපි මෙතන ප්‍රතිදානය කරේ. ප්‍රතිදානය කියලා මම මෙතන කරේ ලියන එක. මෙතන වචනයෙන් මේ ඉලක්කමෙන් මම මෙතන ලිව්වා 65යි කියලා. වචනෙනුත් ඔන්න ලියන්න පුළුවන් 65යි කියලා. මේක තමයි ඔන්න 65 කියලා මම ලියනවා. මේක තමයි ප්‍රතිදානය කියලා කියන්න වෙන්නේ. ඒ කියන්නේ අතින් ලිවීම. එතකොට අපි ඇහෙන් දැකලා ආදානය කරගෙන මොලෙන් මේ ගාන හදලා ඇහෙන් නෙමෙයි ගාන හදන්නේ මොලෙන්නේ. අතින් මේක මම ලිව්වා. උත්තරේ ලිව්වා. එතකොට අපි මේ දේ කරනවා. මොකද්ද කරන්නේ? ආදානයත් කරනවා. දත්ත සකස් කිරීමත් කරනවා. දත්ත ආදානය කරා මම S2කින් තමයි ගත්තේ. සකස් කරේ කොහෙද මගේ මොලේ. ඔයත් ඒ විදිහටම කරා. ඊට පස්සේ ප්‍රතිදානය කරා මේ තොරතුරු කොලයකට ලිව්වා. මෙතන නම් virtual page එකක් තියෙන අපිට නේද? ඒ කියන්නේ මේක අතින් අල්ලන්න බැරි කම්පියුටරේ තියෙන පිටුවක්. මේක ලිව්වා. ලිව්වහම මේ ප්‍රතිදානය වැඩි කරා. හැබැයි මට මේකට යම්කිසි කාලයක් ගියා. හැබැයි කම්පියුටර් එකක මේ වැඩේට බොහෝම අඩු කාලයක් යන්නේ 35යි 30යි ගහලා එන්ටර් බටන් එක බුමු ගාම කැල්කියුලේටර් එකත් ඒ දේම සිද්ධ වෙනවා. බොහොම වේගෙන් ගාන හදලා ඉවර කරනවා කියලා ඔයා දන්නවා. එතකොට මේ කාරණේ සඳහා එහෙනම් තාක්ෂණය පාවිච්චි කරන්නේ මොකටද? වඩාත් වේගයෙන් මේ දේ සිද්ධ කරන්න. වඩාත් වේගයෙන් යම් කිසි සකස් කිරීමේ වේගය ගැන හිතලා තමයි අපි තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඒකට තමයි අපි තොරතුරු තාක්ෂණයක් ගැන කතා කරන්නේ. දැන් තොරතුරු තාක්ෂණය කියන වචනේ අපිට පැහැදිලි. තොරතුරු තාක්ෂණය කමියුනිකේෂන් ටෙක්නොලොජි කියන වචනේ කමියුනිකේෂන් එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන වචනේ තමයි අපි මෙතන කතා කරේ. ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි මම ටෙක් කියලා කියන්නම්කෝ. ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි කියන වචනේ ආවේ මේ වගේ සකස් කිරීමේ කාර්ය සඳහා නිවැරදිව කරගන්න වේගෙන් කරගන්න තමයි තාක්ෂණය ආවේ. වේගෙන් කරගැනීම තමයි ප්‍රධාන. ඒ වගේම අපි දන්නවා අතින් කරන්න පුළුවන් දේවල් අතින් ගණන් හදන්න පුළුවන්. හැබැයි අපිට උදේ 6ට පටන් ගත්ත අපි හිතමු අපි උදේ 6ට පන්ති පටන් ගත්තා කියලා. එහෙම නැත්නම් මේ අපේ දවසේ කාර්ය ආරම්භ කරා කියලා. රෑ 12 වෙනකන් අපි වැඩ කරගෙන ගියොත් එක දිගට හවස් වෙනකොට මහන්සි වෙනවා. මහන්සි වුණාට පස්සේ සිද්ධ වෙන දේ තමයි අපිට ටිකක් අමාරු වෙනවා මේ දේ කරගන්න. ඒ කියන්නේ අපිට වෙහෙසයි දැන්. තවදුරටත් මේක කරන්න බෑ. එහෙනම් මේ වෙහෙස හින්දා අපිට සිද්ධ වෙනවා දෙයක් මොකද්ද මේ වරදින්න පුළුවන්. යම් කිසි ගානක් හදනකොට නිකන් ඔය වැරදීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ වැරදීම් නැතුව කරගන්න තමයි අපි තාක්ෂණය පාවිච්චි කරන්නේ. තොරතුරු තාක්ෂණය එතකොට මේ පරිගණකය මිනිසාට වඩා බුද්ධිමත්ද කියන දේ අපි කතා කරන්න ඕනේ. මේ තොරතුරු තාක්ෂණය කියන එක භාවිතා කරන්නේ මෙයාගේ බුද්ධිය වැඩිකමක් නෙමෙයි. මෙයා වේගවත්. ඇත්තටම පරිගණකයට බුද්ධියක් නැත. වර්තමාන අපි පාවිච්චි කරන පරිගණක සාමාන්‍ය පරිගණක බුද්ධිමත් පරිගණක නෙමෙයි. බුද්ධිමත් පරිගණක නිෂ්පාදනය කිරීමේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධිමත්ව හිතන්න පුළුවන් පරිගණක නිර්මාණය කිරීමේ තාක්ෂණයක්ම තියෙනවා. ඒක අපිට සාමාන්‍ය පෙළදී නෙමෙයි උසස් පෙළදී තමයි සාකච්ඡා කරන්න හරි හම්බ වෙන්නේ. ඒ වුණාට මෙතනදී කතා කරන මේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ තොරතුරු තාක්ෂණය
වේගවත්ව කාර්යක්ෂමව කියන්නේ වේගයෙන් කරගන්නත් ඕනේ වේගවත්ව ගණන් කරන්න ඕනේ. අපිට වඩා මෙයා වේගවත්. පරිගණකයේ අපිට වඩා වේගයක් තියෙන නිසා තමයි අපි මෙයාව භාවිතා කරන්නේ. තොරතුරු තාක්ෂණය කියන එක පාවිච්චි කරන්නේ. වේගවත් ඒ වගේම නිර්වද්‍යතාවය වැඩි මෙයාගේ අපිට වගේ human errors ඒ කියන්නේ මිනිස්සු අතින් නිර්වද්‍යතාවය මිනිස්සු අතින් සිද්ධ වෙන්න තියෙන වැරදීම් බොහෝම අල්පයි මේ පරිගණකයක් මගින් ඉෂ්ට කරන. හැබැයි ඉතින් පරිගණක වැරදි කරපු ඒවා තමයි අපිට විඳවන්න වෙලා තියෙන සමහර අවස්ථාවලදී මම කියන්නේ උදාහරණ වශයෙන් සමහර ෆ්ලයිට් කඩා වැටිලා තියෙනවා. පරිගණක කරපු දේවල් තමයි. මොකක්ද ගණනය කිරීම හරියට කරලා නැතුව එහෙම නැත්නම් මොනවා හරි software මෘදුකාංග ඉංජිනේරුවට යම් කිසි වැරදීමක් වෙලා ඉතින් පරිගණකේ නෙමෙයි ඒකට වග කියන්න ඕනේ. මේ පරිගණකයේ වෙත මෘදුකාංගය ඇතුළත් කරපු පුද්ගලයා තමයි ඒකට වග කියන්න ඕනේ. ඒක ටෙස්ටිං හරියට වෙලා නැහැ. ඒක පරීක්ෂා කරන්න ඕනේ. අපි මෘදුකාංගයක් සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරාට පස්සේ දැන් මේ CD එක ගහලා දෙන software එකක් කියන්නකෝ. මේ CD එක ගහලා දෙන software එක අපි කම්පියුටරයකට එහෙම නැත්නම් පරිශීලකයාට අවසාන පරිශීලකයාට මේක ලබා දෙන්න කලින් අපි මේක හොඳට ටෙස්ට් කරන්න ඕනේ. ටෙස්ට් කරලා ඉවරලා තමයි දෙන්න ඕනේ. ඉතින් මෘදුකාංග නිෂ්පාදනය කරාට පස්සේ ටෙස්ටිං හරියට කරගන්න බැරි වෙලා තිබුණොත් මේ මෘදුකාංගයේ දෝෂ තියෙනවා. ඒ වගේ මෘදුකාංග තමයි එතකොට සාමාන්‍යයෙන් ගුවන් යානාවක තියෙන මෘදුකාංග පද්ධතිය එහෙම මේ අපි දන්න මේ සාමාන්‍ය මෘදුකාංග නෙමෙයි. ඒකෙදි තියෙන්නේ එයාගේ වේගය පිළිබඳ ගණනය කිරීම, එයාගේ කෝණය පිළිබඳ ගණනය කිරීම, එයා ගමන් ගන්නා මාර්ග පත පිළිබඳ ගණනය කිරීම. මේ ගණනය කිරීම හරියට සිද්ධ කරගන්න බැරි වුණොත් එයාට එයා අන්ස්ටේබල් කියන වචනය දන්නවා. මේ ස්ථායි නෑ මෙයා. මෙයාට ගමන් කරගන්න බැරි වෙනවා. මෙයා කඩා වැටෙනවා. මේ වගේ අවස්ථා තියෙනවා කියන එකයි මම කිව්වේ. එතකොට පරිගණකයේ මත අපිට සම්පූර්ණ මේ විශ්වාසය තියන්න පුළුවන් කියන එක නිවැරදිමයි කියලා තියන්න පුළුවන් කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. අපි යම් තාක් දුරට මෙයාව විශ්වාස කරනවා. ඒ කරන්නේ යම් යම් කාර්යයන් ගැන අපි මෙයාට වැඩ දීලා ඒවා අත්හදා බැලීම් කරලා නිර්වැද්‍යව කරනවා කියලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි අපි මේ නිර්වද්‍යතාවය ගැන මෙයාගේ විශ්වාසයක් තියන්නේ. එතකොට ඒ ගැනත් හිතන්න ඕනේ. නැත්තම් පරිගණකයේ නිර්වද්‍යයි කිව්වහම එයාට විශේෂ නිර්වද්‍යතාවයක් එහෙම අපිට වඩා එකක් එන්න විදිහක් නැහැ. එයා කරන්නේ වේගවත්ව නිවැරදිව ගණන් හදනවා. මොකද එයා වෙහෙසටපත් වෙන්නේ නැති නිසා. ඒ කාරණේ තමයි හිතන්න ඕනේ. හරි. එතකොට තොරතුරු තාක්ෂණය බිහි වුණාට පස්සේ අපිට වේගයෙන් නිවැරදිව තොරතුරු හදාගෙන යන්න පුළුවන් වෙනවා. හැබැයි මේ තොරතුරු හදාගත්ත තොරතුරු මම තොරතුරු කියන එක මෙතන ලියන්නම්කෝ. මේ තොරතුරු දැන් අපි තාක්ෂණය පාවිච්චි කරලා මම මේ තොරතුරක් හදලා මම මේ බෝඩ් එකක් නෙමෙයි මම පාවිච්චි කරන්නේ පොඩි software එකක්. ඒ software එක පාවිච්චි කරලා මම මේ screen එකේ ලියනවා. මේ ලියන තොරතුර ඔයාගේ screen එකට එනවා කියලා මම දන්නවා. එහෙනම් මම හදාගත්ත තොරතුර ශිෂ්‍යයින්ගේ පරිගණක තිරයට එහෙම නැත්නම් මේ මොබයිල් ෆෝන් එකේ තිරයට මේක එන්න ඕනේ. අන්නේ ගමන සාර්ථක කරන්න අපිට ගොඩක් දෙනෙක් දායක වෙලා තියෙනවා. අපේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා කවුරු හරි අපිට අන්තර්ජාල ප්‍රවේශය ලබා දෙන කෙනෙක්. එයාගේ දැන් මගේ ගෙදර තියෙන Wi-Fi තාක්ෂණය. Wi-Fi තාක්ෂණය හරහා තමයි මම රවුටර් එකට කනෙක්ට් වෙලා රවුටර් හරහා අන්තර්ජාලය හරහා රවුටර් එකට ගිහිල්ලා රවුටර් හරහා අන්තර්ජාලයට හරහා මේ අන්තර්ජාලය තමයි වලාකුලක් වගේ මෙතන අඳින්න උත්සාහ කළේ ඉන්ටර්නෙට් කියන එක. මේ හරහා ඔයාගේ ගෙදර ඔයාගේ ෆෝන් එකේ එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටරේ දක්වා මේ ගමන් ගන්න මාර්ගය අපිට හදලා දීලා තියෙනවා. යම් කිසි තාක්ෂණ පාවිච්චි කරලා තියෙනවා. රැහෙන් සහිත මාධ්‍ය පාවිච්චි කරලා තියෙනවා. මේ අන්තර්ජාලයේ කේබල් ඇතුලෙන් මේක එනවා ඇතිනේ. මේ කේබල් හරහා ගිහින් එනවා වෙන්න ඕනේ. අපි Zoom තාක්ෂණය පාවිච්චි කරනකොට පුතේ මේක පිටරට ගිහිල්ලා දෙන්නේ. මේක අපිට කෙලින්ම අපේ ගෙදරින් ඔයාගේ ගෙදරට එනව නෙමෙයි. මේ දෙක ළඟයි වුණාට මේක අන්තර්ජාලය කියන එක මේ අපේ රටෙන් එළියට ගිහිල්ලා වෙන Zoom සර්වර් එකක් හරහා තමයි මේක ඔයා ගාවට එන්නේ. එතකොට මේක ගොඩක් දුර ගිහිල්ලා ඉන්නේ. මුහුද යටිනුත් ගිහිල්ලා ඉන්නේ. මේ මං අඳිනේ ඔක්කොම දත්ත පැකට්ටු වශයෙන් එහෙම ගිහිල්ලා ඉන්නේ. එහෙනම් මේ තමයි sannivedana තාක්ෂණය. sannivedanaya සඳහා දත් තොරතුරු එක් තැනක ඉඳන් තවත් තැනකට ගෙන යාමේ ක්‍රියාවලිය තමයි sannivedana කියන වචනෙන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හරිද? තොරතුරු හා sannivedana තාක්ෂණය. ඔන්න හැදුන හැටි. එතකොට අපි පළවෙනි ටියුට් එකේ මුලින්ම ඉගෙන ගන්න දත්ත සහ තොරතුරු කියන දේ. දත්ත කියන්නේ සකස් කරලා නැති මූලික කරුණු කියලා අපි ලබන සතියේ මේක ලියා ගන්නවා.
ඊට පස්සේ දත්ත වර්ගීකරණය වෙනම කියමු එදාට කියමු. ඊට පස්සේ තොරතුරු කියන එක දන්නවා තොරතුරු කියලා කියන්නේ පරිගණකයෙන් පිටතට ලබා දෙන දේවල් දත්ත සකස් කරාට පස්සේ තමයි මේ තොරතුරු හදන්නේ. තොරතුරු කියලා කියන්නේ ඒ තොරතුරු නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තමයි ඔන්න තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ. හරි. අවසාන වශයෙන් මම ඔයාලට මෙන්න මේ වැඩේ කරලා දෙනවා. මොකද්ද? මෙන්න මේ ළමයි ලයිස්තුවක් ඉන්නව මං ගාව. මෙන්න මේ ළමයි ලයිස්තුවේ කනිෂ්ක සම්පත් ඉෂාර ඔන්නහම කියලා තුන් දෙනා ඉන්නේ. අපේ ක්ලාස් එකක නම් ළමයි 40 50 එහෙම ඉන්නවා කියලා අපි දන්නවා. එතකොට මේ ළමයි සියලු දෙනා ලබා ගන්න විෂයන් වලට ලබා ගන්න ලකුණු ටික අපිට ෂණිකව එකතු කරන්න ගියොත් අපිට වෙලාව යනවා. විද්‍යාව, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ඉතිහාසය මෙන්න මෙහෙම කියලා මම විෂයන් පහක් දාලා තියෙනවා. මේ මුළු ලකුණු කීයද කියන එක මෙතනට අපිට පුළුවන් එකතු කරගන්න පුළුවන්. 78යි 62යි එකට එකතු කරනවා 80යි ඊට පස්සේ කියලා කියලා අපිට එකතු කරගන්න පුළුවන් 140යි ඊට පස්සේ 140යි මේක 220යි එහෙම මෙහෙම එකතු කරගෙන මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ මෙතනට රෑන්ක් එක හොයා ගන්න ඕනේ. මේ වැඩේ පරිගණක පද්ධතියකට බාර දුන්නා නම් අපි කරන්නේ මෙන්න මේ විදිහට. මම ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරනවා. හරි ඔයාලට පේනවා මේකේ මම ගත්තා Excel එකක් ගත්තා මේ පැත්තකට. මගේ ටියුට් එක තියෙනවා තව පැත්තක. අපි ඒක මෙතනට දාමු. හරි. මට මේ ටික ටයිප් කරගන්න යම් කාලයක් කියයි. 52යි මේ තියෙන Excel software එක මම ඔයාලට පෙන්නනවා කියලා කිව්වනේ. 62යි 88යි 85යි 80යි 65යි 75යි 88යි 85යි 82යි 42යි ඉතිහාසයේ දුර්වල ළමෙක් නේද 70යි 88යි මේ තියෙන මෙයාගේ මැත්ස් වල ලකුණු මේ තියෙන මෙයාගේ සයන්ස් වල ලකුණු මේ තියෙන මෙයාගේ ඉංග්ලිෂ් වල ලකුණු මේ තියෙන මෙයාගේ ICT වල ලකුණු මේ තියෙන මෙයාගේ හිස්ටරි වල ලකුණු ළමෙක් ඉන්නවා කනිෂ්ක ඊට පස්සේ සම්පත් මේ ටික නම් වැඩකුත් නැහැ ඒත් මම ටයිප් කරා නම් ටික ඔක්කොම ඉෂාර කියලා ඉන්නවා රයිට් මට මෙයාගේ සාමාන්‍ය ලකුණ ගන්න කම්පියුටරේට කිව්වොත් ඒක නැත්නම් මෙතනට එකතුව ගන්න මට ලියන්න තියෙන්නේ මෙන්න මේ sum කියන ෆන්ක්ෂන් එක විතරයි ලියලා මේ රේන්ජ් එක දීපු ගමන් මෙයා මේක එකතු කරනවා ඒ විතරක් නෙමෙයි මම මේ කොටුවෙන් අල්ලගෙන මේක පහළට ඇදගෙන ගියොත් සියලුම ළමයින්ගේ total marks මුළු ලකුණු ප්‍රමාණය මෙයා අරන් දෙනවා ඔයගලන්ට පේනවා ඇති ඊට පස්සේ මට ඕනේ මෙයාගේ රෑන්ක් එක හොයන්න මේ ළමයින්ගේ රෑන්ක් එක රෑන්ක් කියලා රෑන්ක් කියන්නේ ස්ථානය පන්ති කීවෙනියද ඒතර මට කරන්න තියෙන්නේ සමානයි කියලා රෑන්ක් කියන වචනේ දීලා මෙයාගේ රෑන්ක් එක හොයන්න ඕනේ මම මෙන්න මේ කොටු වල ඉන්න අගයන් වලට සාපේක්ෂව ඔන්න ඔය විදිහට මම පොඩි වෙනසක් කරනවා ඒක මම පසුවට කියලා දෙන්නේ මෙන්න මේ විදිහට දුන්න ගම මට පුළුවන් රෑන්ක් එක මෙන්න මේ වගේ හොයා ගන්න ලකුණු 400ක් තියෙන පළවෙනි ළමයා තමයි ඉෂාර ඊට පස්සේ වැඩිම සාමාන්‍ය ලකුණු ගණිතය සඳහා ළමයින් විසින් ලබාගත් සාමාන්‍ය ලකුණු මට ඔන්න මට ටග් ගාලා ෆන්ක්ෂන් එක ලියන්න පුළුවන් මොකද්ද average මේ Excel software එක අපි ඉදිරියට කතා කරන Excel software එක average කියලා දාලා මේ විදිහට ගත්ත ගමන් අපිට හැම විෂයකම average එක එක සැරේම ගණනය කරලා දෙනවා. මේ තරම් වේගෙන් ගණන් හදන්න පුළුවන් කෙනෙක් අපි දැකලා නැතුව ඇති. ඒ කියන්නේ බොහොම වේගෙන් මෙයා මේ දේ කරා. හැබැයි
එක දෙයක් තියෙනවා අපිට දත්ත එන්ටර් කරන්න යම් කාලයක් ගත වෙනවා ඒක හරි. මේ ඇවරේජ් එක මම දශම ස්ථාන මෙතන මේක දශම ස්ථාන ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් අපිට ප්‍රොපර්ටිස් ගිහලා වෙනස් කරලා තියමු දැනට. එතකොට මේ වගේ බොහොම වේගයෙන් ගණනය කිරීම කරන්න තමයි ඇවරේජ් කියලා මම මෙතනට දැම්මා. පරිගණක පාවිච්චි කරන්න. මේ ටික පැහැදිලිව පේන්න මේ විදිහට දාමු. මේ ටික තමයි අපේ total marks. මේ ටික තමයි අපේ වෙනියා රෑන්ක් එක. මෙන්න මේ ටික right click කරලා properties වලට ගියා නම් format cells වල නේද? format cells කියන තැනට ගියා නම් මේක දශම ස්ථාන decimal places ගාන මට අඩු කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්. දශම ස්ථාන දෙකකට මම ගත්තා average එක. හරි. ඔය විදිහට මේ වැඩි මේ අපේ ටියුට් එකේ තියෙන වැඩේ අතින් සකස් කළා නම් අතින් සකස් කරා නම් බොහොම කාලයක් ගත වෙනවා මේ වැඩේ කරන්න. ඒ වුණාට පරිගණකයේ භාවිතා කරලා තාක්ෂණය පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා මේ වැඩේ බොහොම කාර්යක්ෂමව ඉක්මනට කරගන්න. ඔක තමයි අපේ අවශ්‍යතාවය. තාක්ෂණය භාවිතා කරන අවශ්‍යතාවය. හරි. මේක සාමාන්‍යයෙන් ළමයි 3 දෙනෙකුට කරන වැඩක් නෙමෙයිනේ. ළමයි 50කට විතර පන්තියක ඉන්න සියලු දෙනාගේ දත්ත ටික එකතු කරගත්තා නම් ක්ලාස් ටීචර්ට පුළුවන් මේ වැඩේ කරගන්න බොහොම ලේසියෙන් පරිගණකයක් හරහා. හරි. එහෙම නැත්නම් ICT කරන ඔයාට පුළුවන් ක්ලාස් ටීචර් මේ වැඩේට උදව් කරන්න. අනාගතයේ අපි එහෙම හිතමු. හරි. එතකොට